ස්ථාර විනිමයානුපාත ක්‍රමයක තියෙන වාසි හා වාසි මේකේ ප්‍රබලතා මෙන්ම දුර්වලතා තියෙනවා. ඒ වගේම නම්‍ය විනිමයානුපාත ක්‍රමයක් දැන් අපි මේකත් එක්ක සංසන්දනය කරලා බලමු. මේකෙත් වාසි සහ අවාසි දෙකක් තිබෙනවා. ස්ථාර විනිමයානුපාත ක්‍රමයක වාසි අපි සාකච්ඡා කළොත් එකක් තමයි විනිමය අනුපාතිකය ස්ථාවර නිසා ආනයන කරුවන්ට ඇතිවන අවදානම අඩුයි. දැන් ඔබ මේවා ලියා ගන්න. මේවා ලියාගෙන එකින් එක ස්ථාර විනිමයානුපාත ක්‍රමයේ වාසි කියලා ලියා ගන්න. ස්ථාර විනිමයානුපාත ක්‍රමයේ වාසි මෙන්න මේවා. එකක් තමයි විනිමය අනුපාතිකයේ ස්ථාවර නිසා ආනයන කරුවන්ට ඇතිවන අවදානම අඩුයි. ඒ කියන්නේ නිශ්චිත විනිමය අනුපාතයක් තියෙනකොට අපනයන ආනයන ගනුදෙනු පහසුයි. අනිවාර්යයෙන්ම දන්නවා මේක වටිනාකම් වෙනස් වෙන්න පුළුවන්. නමුත් ස්ථාර විනිමය අනුපාත ක්‍රමයක එවිනි අවදානම් නැහැ. නිශ්චිතයි. එතකොට අවදානම් අඩුයි. ඊළඟ එක තමයි ඔන්න එක අපි පැහැදිලි කළේ විනිමය අනුපාතික ස්ථාවර නිසා ඇතිවන අවදානම් අඩු නැත්නම් ආනයන කරුවන්ට ඇතිවන අවදානම් අඩුයි. අවදානම් අඩුයි නැත්නම් ගනුදෙනු කරුවන්ට සිදුවන අවදානම් අඩුයි කිව්වත් ගැටලුවක් නැහැ. දෙවෙනි එක තමයි විනිමය අනුපාතිකය ස්ථාවර නිසා විදේශ ආයෝජකයන්ට විදේශ ණය සැපයුම් කරුවන්ට ඇතිවන අවිනිශ්චිත බව අඩුයි. ණය සැපයුම් කරුවන්ටත් තියෙන අවදානම අඩු වෙනවා. මොකද ණය සඳහා ගෙවන පොලි ප්‍රමාණය වෙනස් වෙන විනිමය අනුපාතය නිතර වෙනස් වෙන්න ගියොත් නමුත් ස්ථාවර විනිමය අනුපාත ක්‍රමයක් යටතේ කටයුතු කරත් දිගු කාලීන ණය ගනුදෙනු සඳහා හරි පාසු නිශ්චිත වටිනාකමක් ගොඩනැගෙනවා. තුන්වෙනි එක ස්ථාවර විනිමය අනුපාතිකයක් පවතින විට සමස්ත ආර්ථිකයේ ක්‍රියාකාරීත්වයන් කළමනාකරණය කිරීමේ හැකියාව වැඩි. ආර්ථිකයේ සමස්ත ආර්ථික ක්‍රියාවලිය පරිපාලනය කරන කළමනාකරණය කරන්න පහසුයි. මොකද විනිමය අනුපාතිකය මත ආර්ථිකයට ඇතිවන අස්ථාවර බලපෑම අඩුයි. දැන් කියන ඩොලරේ වෙනස් වෙන රුපියල වෙනස් වෙන ප්‍රමාණ වෙනවා. විශේෂයෙන්ම ආනයන මත නඳා පවතින රටක අපේ වගේ රටවල් වලට විනිමය අනුපාතිකය පහළ යන්න කියන්නේ අපේ රුපියලයාගේ පහළ යන්න විශාල බලපෑමක් වෙනවා. භාණ්ඩ හා සේවා ආනයනය කරද්දී ආනයනික භාණ්ඩ වල මිල ඉහළ යනවා. එතකොට මේක අපි විනිමය අනුපාතය අප්‍රමාණීය වීම සහ ප්‍රතිප්‍රමාණ වීම කියලා කතා කරනවා. මම දැනට මේක පැහැදිලි කරන්න මේ කතාව කියන්න ඕන නිසා. ඒතකොට ස්ථාවර විනිමය අනුපාත ක්‍රමයක් තියෙද්දී ආර්ථිකයේ ක්‍රියාකාරීත්වය නිතරම විශේෂයෙන්ම භාණ්ඩ මිල වෙනස් වීම, මිල උච්චාවචනයන් වීම කියන එකට නිතර ගොදුරු වෙනවා. නමුත් ඒක වළකිනවා ස්ථාවර විනිමය අනුපාත ක්‍රමයක් යටතේ. හතරවෙනි එක ස්ථාවර විනිමය අනුපාතයක් පවතින විට සමපේක්ෂණ චේතනාවෙන් විදේශ ව්‍යවහාර මුදල් එල්ලුම් කිරීමට නොපෙළඹෙන නිසා විදේශ විනිමය හිඟයක් ඇති නොවේ. නැවත කිව්වොත් ස්ථාවර විනිමය අනුපාතයක් පවතින විට සමපේක්ෂණ චේතනාවෙන් විදේශ ව්‍යවහාර මුදල් එල්ලුම් කිරීමට නොපෙළඹෙන නිසා විදේශ විනිමය හිඟයක් ඇති නොවේ. සමපේක්ෂණ චේතනාව කියලා කියන්නේ ඉදිරියේදී ඇතිවිය හැකි තත්ත්වයක්. ඉදිරියේ ඇතිවිය හැකි වාසි අවාසි තත්ත්වයන් මත විනිමය ඉල්ලුම සැපයුම වෙනස් වෙන්න පුළුවන් නම්‍ය විනිමය අනුපාත ක්‍රමයක් යටතේ. හැබැයි ස්ථාවර විනිමය අනුපාත ක්‍රමයක් යටතේ එවැනි සමපේක්ෂණයන් පිළිබඳ බලාපොරොත්තුවක් නැහැ. මෙහෙම වෙයි කියලා වෙනස් වෙයි කියලා හිතන්නේ. ඒ නිසා විනිමය සඳහා අනපේක්ෂිත ඉල්ලුමක් හෝ සැපයුමක් ඇති වෙන්නේ නැහැ. මේක නිශ්චිතයි. නේද? ඒක නිසා විනිමය හිඟයක් ඇතිවීමේ අවදානමක් නැති වෙනවා රටකට. තව වාසියක් තමයි විනිමය අනුපාතිකයේ වෙනස් වීම මගින් අපනයන කරුවන්ට වාසි ලබාගත නොහැකි බැවින් අපනයනවල තරංකාරීත්වය ඉහළ නංවා ගැනීම අපනයන කරුවන් පෙළඹෙනවා. විනිමය අනුපාතිකයේ වෙනස් වීම මගින් අපනයන කරුවන්ට වාසි ලබාගත නොහැකි බැවින් අපනයනවල තරංකාරීත්වය ඉහළ නංවා ගැනීමට අපනයන කරුවන් පෙළඹීම. අනිත් එක විනිමය ජාවාරම් අවම වීම. විනිමය ජාවාරම් අවම වෙනවා කියලා කියන්නේ ඒක අපි ඉදිරියේදී කතා කරනවා. මිනිස්සු විනිමය වෙළඳපොලේ විනිමය අනුපාතය නිතර වෙනස් වන අවස්ථාවන් වලදී වාසි ලබා ගැනීම සඳහා විදේශ විනිමය අරගෙන තවත් තැනකින් වැඩි මිලකට දීලා වාසි ලබා ගන්න තත්ත්වයන් ඇති වෙන්න පුළුවන්. ඉතින් ඒ නිසා ඒ වගේ ජාවාරම් බොහෝ විට අවම. හොඳයි ඊළඟට අපි බලමු ස්ථාවර විනිමය අනුපාත ක්‍රමයක අවාසි මොනවාද කියලා. ස්ථාවර විනිමය අනුපාත ක්‍රමයක අවාසි ප්‍රධාන අවාසි කීපයක් අපිට මේ විදිහට දක්වන්න පුළුවන්. හැබැයි පුතේ මේට එහාගේ අවාසි ප්‍රමාණයක් අපිට ප්‍රකාශ කරන්න පුළුවන්.
මූලික වශයෙන් අවාසි විදිහට අපි දකින ප්‍රධාන කරුණු කීපයක් විතරයි මම මෙතන පැහැදිලි කරන්නේ. එකක් තමයි අපි අර මුලින් පැහැදිලි කරපු දේ ඔබට මතක් වෙන්න ඕනේ ස්ථාවරානුපාත ක්‍රමයක් නිසා බාහිර සමතුලිතතාවය ආරක්ෂා කර ගැනීමට අභ්‍යන්තර සමතුලිතතාවය කැපකිරීමට සිදු වෙනවා. අපි කිව්වා ස්ථාවරානුපාත ක්‍රමයක් පවත්වාගෙන යාමට නම් රටවල් දෙක කිසියම් නිශ්චිත විනිමය සංචිතයක් රඳවා තබාගත යුතු වෙනවා වෙනස් නොවන පරිදි. එතකොට මේ සඳහා රට අභ්‍යන්තරයේ කොමන දේ වුණත් ඊට වඩා ප්‍රධාන වශයෙන් අවධානය යොමු කරන්න වෙනවා මේ විනිමය සංචිතය කෙරෙහි. ඒ නිසා බාහිර සමතුලිතතාවයක් වෙනුවෙන් අභ්‍යන්තර සමතුලිතතාවය කැප කරන්න වෙනවා. අපි සාර්වාර්ථික ස්ථායීතාවය කියන සංකල්පය කොටස් දෙකකට බෙදෙනවා. බාහිර ස්ථායීතාවය සහ අභ්‍යන්තර ස්ථායීතාවය කියන එක. බාහිර ස්ථායීතාවය කියලා කතා කරන්නේ මේ විදේශ ගෙවුම් තුලනය කියන එක. මේක ස්ථාවරානුපාත ක්‍රමයක් යටතේ නිශ්චිතව තියෙනවා. නමුත් ඒ වෙනුවෙන් අභ්‍යන්තර සමතුලිතතාවය කැප කිරීමට සිදු වෙනවා. දෙවන අවාසියක් තමයි ස්ථාවර විනිමය අනුපාතිකය අධිතක්සේරුවක් හෝ ඕනතක්සේරුවක් පැවතුනහොත් ඒ නිරතුරුව ගෙවුම් ශේෂ හිඟයක් හෝ අතිරික්තයක් හෝ ඇතිවීමට හේතු වෙනවා. ඒතර විනිමය අනුපාතය ඌනතක්සේරු වීම හෝ අධිතක්සේරු වීම කියන කාරණය තවම ඔබට පැහැදිලි නැහැ. ඒ නිසා මේක මෙතනදී හිතන්න එපා. ඒගෙන විනිමය අනුපාතය අධිතක්සේරු වීමක් හෝ ඌනතක්සේරු වීමක් වුණොත් ඒක අනිවාර්යයෙන්ම ගෙවුම් ශේෂ ලේඛනයට බලපානවා. ගෙවුම් ශේෂ ලේඛනය පිළිබඳව ඔබට මේ වෙනකොට අවබෝධයක් තියෙනවා. ඒතර ගෙවුම් ශේෂ ලේඛනය පිළිබඳ අවබෝධයක් නැත්නම් ඉක්මනින් මේක ආවරණය කරගන්න මේ channel එක ඔස්සේ ගෙවුම් ශේෂ ලේඛනය පිළිබඳවත් ඉදිරියේදී පාඩම් ඔබට හමු වේවි. කෙසේ වෙතත් ගෙවුම් ශේෂ ලේඛනයට බලපානවා කියන එක ඔබට පැහැදිලි නැත්නම් සරලව තේරුම් ගන්න බාහිර සමතුලිතතාවය කෙරෙහි බලපානවා කියන එක. එහෙම නැත්නම් විදේශ ගෙවුම් ශේෂ ලේඛනයේ තුලනය කෙරෙහි මේක අවාසිදායක විදිහට බලපානවා ස්ථාවරානුපාතය අධිතක්සේරු වීමක් හෝ ඌනතක්සේරු වීමක් වීම. එතකොට ස්ථාවරානුපාත ක්‍රමයක් යටතේ මේ අධිතක්සේරු වීම හෝ ඌනතක්සේරු වීම වෙන්න පුළුවන් වෙළඳපොලේ තියෙන එකඟ වෙලා තියෙන මිල එකක් විනිමය ස්ථාවරානුපාත ක්‍රමයක එකඟ වෙලා තියෙන ස්ථාවරානුපාතයට වඩා විනිමය වෙළඳපොළ නැඹුරු වෙමින් තියෙනවා නම් වෙනත් විනිමය අනුපාතයක් කෙරෙහි මේ වගේ අධිතක්සේරු වීම හෝ ඌනතක්සේරු වීම ඇති වෙන්න පුළුවන්. එතකොට විනිමය අනුපාතයේ අධිතක්සේරු වීම හෝ ඌනතක්සේරු වීම අපි ඉදිරියේදී පැහැදිලි කරනවා. ඒක වෙනම සංකල්පයක්. ඒ නිසා එවැනි අවස්ථාවක් ඇති වෙන්න පුළුවන් ස්ථාවර අනුපාත ක්‍රමයක් යටතේ. ඒකත් ප්‍රබල අවාසියක්. ඊළඟට ඔබ ඒ අවාසිය සරලව මෙහෙම කිව්වොත් විනිමය අනුපාතයේ අධිතක්සේරු වීම හෝ ඌනතක්සේරු වීමට ලක්වීම කියලා කිව්වත් හරි. හොඳයි. ඊළඟ අවාසියක් තමයි ස්ථාවරානුපාත ක්‍රමයක් පවත්වාගෙන යන විට එහි අධිතක්සේරු වීම යටතේ මතුවන විදේශ විනිමය හිඟයන් පියවා ගැනීමට මූල්‍ය අධිකාරියට විශාල විදේශ විනිමය සංචිතයක් අකර්මණ්‍ය ලෙස පවත්වාගෙන යන්න සිදු වෙනවා. සරලව කිව්වොත් එහෙම විනිමය අනුපාතිකය අපි අර කිව්ව ස්ථාවරානුපාත ක්‍රමය යටතේ විනිමය අනුපාත ස්ථාවරව තබා ගැනීම සඳහා අවශ්‍ය විනිමය සංචිතය ආරක්ෂා කරගන්න වෙනවා. එතකොට මේ විනිමය සංචිතය අකර්මණ්‍ය ලෙස තමයි ගොඩක් වෙලාවට පවතින. ඒක කිසිම කාර්යයකට ප්‍රයෝජන ගන්න බෑ. එහෙම නැත්නම් වියදම් කරන්න බෑ අපි සරල වචනෙන් කිව්වොත්. වියදම් කරන්න බෑ. ඒක නිශ්චිතව තියෙන අකර්මණ්‍ය ලෙස විශාල විදේශ විනිමය සංචිත වර්ගයක් රටක ඒක රාශි කරලා තියාගන්න වෙනවා. ඒක ප්‍රබල අවාසියක්. මොකද එහෙම පවත්වාගෙන තියාගන්නේ හදිසියේ විනිමය සංචිතය නැත්තම් වෙනස් විදේශ විනිමය වෙළඳපොලේ අධිතක්සේරු වීම ඌනතක්සේරු වීම සිදු වුණොත් ඒක සමනය කිරීම සඳහා ස්ථාවරානුපාත ක්‍රමය යටතේ අවශ්‍ය කරන විදේශ විනිමය සපයීමට රටකට සිදු වෙනවා. මේ නිසා සංචිතය අනිවාර්යයෙන්ම ආරක්ෂිත සංචිතයක් විදියට පැවතිය යුතුයි. එබැවින් අකර්මණ්‍ය ලෙස මේක පවතිනවා කියන එකේ සත්‍යතාවයක් තිබෙනවා. ඒ නිසා එවැනි අවාසි ඇති වෙනවා. තව අවාසියක් තමයි එතකොට විදේශ විනිමය සංචිතය අවසාන වන විට විනිමය හිඟය පියවා ගැනීමට විකල්ප ක්‍රියාමාර්ග ලෙස ආනයන පාලනය වැනි ආරක්ෂණවාදී ප්‍රතිපත්ති අනුගමනය කිරීමට රටකට සිදුවීමෙන් අවාසි සිදු වෙන්න පුළුවන්.
ස්ථාර විනි අනුපාත ක්‍රමය පැහැදිලි කිරීමේදී මම පුන නැවත නැවත ඔබට පැහැදිලි කරා මේ ස්ථාවර විනිමය අනුපාතිකය පවතින්නේ පැහැදිලිවම දෙරටේ තියෙන කිසියම් නිශ්චිත විදේශ විනිමය සංචිත තොගයකට අනුව. ඒ නිසා ඒ සංචිත තොගය ආරක්ෂා කර ගැනීම සඳහා කාර්යයක් කරන්න වෙනවා. සංචිත තොගය වෙනස් වෙන්න පටන් ගත්තොත් විනිමය අනුපාතය වෙනස් වෙන්න පටන් ගන්නවා. මේක ඒ නිසා ස්ථාර විනි අනුපාතික ක්‍රමය පවත්වාගෙන යන්න අභියෝගයක් බවට පත් වෙනවා. ඒක මම නැවත නැවතත් ඔබට කිව්වා. ඒ කිව්වේ මෙන්න මේ කියන කාරණා නිසා. එතකොට මේ නිසා විදේශ ස්ථාවර විනි අනුපාතික ක්‍රමයට අවාසියක් ගොඩනගෙන්න පුළුවන්. එවැනි සංචිත වලට බලපෑමක සංචිත හිඟයක් වෙළඳපොලේ විනිමය හිඟයක් ඇතිවීමේ තත්ත්වයක් ඇති වුණොත් එහෙම හිතපු නැති විදිහට විදේශ විනිමය ඉල්ලුම වැඩිවීමක් වෙලා විදේශ විනිමය සැපීම සඳහා ගැටලු පැන නැගුණොත් ඒ වගේම විදේශ විනිමය ඉල්ලුම වැඩි වෙලා විදේශ විනිමය හිඟයක් ඇති වුණොත් එහෙම කෙටියම කිව්වොත් මේ සංචිතය ප්‍රමාණවත් නොවන අවස්ථාවකදී අනිවාර්යයෙන්ම රටක විදේශ වෙළඳ ගනුදෙනු පාලනයට ලක් කරන්න වෙනවා. සරලව කිව්වොත් පුතේ මෙහෙමයි. රටක ආනයන භාණ්ඩ සඳහා ඉල්ලුම වැඩිවීමක් සිදු වුණොත් එහෙම ආනයන ඉල්ලුම වැඩිවීම නිසා විදේශ විනිමය ඉල්ලුම වැඩි වෙනවා. විදේශ විනිමය සඳහා පවතින ඉල්ලුම වැඩි වෙනකොට ඒ සංචිත ප්‍රමාණය රටක පවත්වාගත සංචිත ප්‍රමාණය ප්‍රමාණවත් නොවෙනවා නම් විදේශ විනිමය හිඟයක් රටකට ඇති වෙනවා. ඒතර විදේශ විනිමය හිඟය පියවා ගැනීම සඳහා රටේ තුල විදේශ විනිමය සංචිත තොගය ප්‍රමාණවත් නැතිනම් කරන්න තියෙන එකම දේ තමයි ආනයනය කරන භාණ්ඩ ප්‍රමාණය පාලනය කරන එක. එහෙම නැත්නම් වෙනම ආරක්ෂණ ක්‍රියාමාර්ග වලට යන ආනයන තහනම් කරන්න පුළුවන්, නීති ගේන්න පුළුවන්, නේද? විවිධ ක්‍රියාමාර්ග වලට යන්න පුළුවන්. එතෙන් සිදුවන හානිය තමයි රටකට තරඟකාරී විදේශ වෙළඳාමෙන් ලැබෙන්න තියෙන වාසිය මගහැරලා යනවා. විදේශ වෙළඳාමෙන් තරඟකාරී විදේශ වෙළඳාමෙන් විශාල වාසි රටවල් භුක්ති විඳිනවා. උදාහරණයක් විදිහට කිව්වොත් සරලව කිව්වොත් එහෙම අපි භාණ්ඩ පරිභෝජනයේදී අඩු මිලට භාණ්ඩ පරිභෝජනය කරන ඕන තරම් අවස්ථා තියෙනවා. එතකොට එවැනි තරඟකාරී මිල ගණන් යටතේ ලෝකයේ තියෙන විවිධ රටවල් නිෂ්පාදන විවිධ වර්ගයේ භාණ්ඩ පරිභෝජනය කිරීම අවස්ථා ලැබිලා තියෙන විදේශ වෙළඳාම නිසා. ඒතකොට මේ අවස්ථාව මගහැරෙන්න පුළුවන් ස්ථාවර විනි අනුපාතික ක්‍රමයක් යටතේ මෙවැනි විදේශ විනිමය හිඟයක් ඇතිවීම නිසා ආනයන පාලනය කරන්න වෙනි කටයුතු වලට ගියපුවාම. ඒ නිසා මේකේ වාසි අවාසි දෙකම තියෙනවා. ඒ නිසා ස්ථාවර විනිමය අනුපාත ක්‍රමයක අවාසි මොනවද කියලා හෙවොත් ඔබට සරලව මේ විදිහට පෙළ ගස්වන්න පුළුවන් වෙන්න ඕන. මම මේවා එකින් එක පැහැදිලි කරේ ඔබට මේවා තේරුම් ගන්න. කටපාඩම් කරන්නේ නැතුව මේවා ඇතුළත් වෙලා තියෙන්නේ සරල යථාර්ථයක්. ඒ කියන්නේ අපි ප්‍රායෝගිකව අත්විඳින දේවල්. ඒ නිසා ඒ කාරණා ටික අපිට සාරාංශගතව පෙළ ගැස්සුවොත් මෙහෙම. 1. බාහිර සමතුලිතතාවය වෙනුවෙන් අභ්‍යන්තර සමතුලිතතාවය කැපකිරීමට සිදුවීම. 2. විනිමය අනුපාතය අධිතක්සේරු වීම හෝ ඌනතක්සේරු වීම වලට ලක්වීමේ අවදානම ඇතිවීම හා එය ගෙවුම් ශේෂ ලේඛනයට බලපෑම. 3 එක විශාල විනිමය සංචිත තොගයක් අකර්මණ්‍ය ලෙස පවත්වාගෙන යාමට රටකට සිදුවීම. තව වාසියක් තමයි ආනයන සීමා කිරීම වැනි කටයුතු වලට රටවල් යොමු වීමට ඉඩ තිබීම හේතුව විනිමය හිඟයක් ඇතිවීම නිසා ඒවා පියවා ගැනීම නොහැකි වන අවස්ථාවන් වලදී ආනයන පාලනය වැනි ක්‍රියාමාර්ග වලට රජයට නැත්නම් රටකට යාමට යොමු වීමට සිදු වෙනවා. එවිට විදේශ වෙළඳාමෙන් ලැබීමට තිබූ තරඟකාරී වාසිය අහිමි වී යන්න පුළුවන්. ඒ නිසා ස්ථාවර විනිමය අනුපාත ක්‍රමයක වාසි මෙන්ම අවාසි ගණනාවක් තිබෙන බව ඔබට පැහැදිලි. ඊළඟට අපි යොමු වෙමු එහෙනම් දැන් නම්ම්‍ය විනිමය අනුපාත ක්‍රමයක් පිළිබඳව ඔබට අවබෝධ තියෙනවා. මේක අපි පුළුල් සාකච්ඡා කරලා තියෙනවා. නම්ම්‍ය විනිමය අනුපාත ක්‍රමයක වාසි අවාසි මොනවද? ඒතර හරිස් සරලයි මේක අනිත් පැත්තට පෙරලන්න තියෙනවා. ස්ථාවර විනිමය අනුපාත ක්‍රමයක පවතින වාසි නම්ම්‍ය විනිමය අනුපාත ක්‍රමයක අවාසි බවට පත් වෙනවා. නම්ම්‍ය විනිමය අනුපාත ක්‍රමයක අවාසි කියන්නේ ස්ථාවර විනිමය අනුපාත ක්‍රමයේ තියෙන වාසි. එනිසා ස්ථාවර විනිමය අනුපාත ක්‍රමයක වාසි අවාසි පිළිබඳව ඔබට අවබෝධයක් තියෙනවා. ඒක නම්ම්‍ය විනිමය අනුපාත ක්‍රමයක් යටතේ වාසි අවාසි බවට පරිවර්තනය කරගන්න එච්චර අමාරු නෑ. නේද? ඒ නිසා ස්ථාවර විනිමය අනුපාත ක්‍රමයක වාසි නම්ම්‍ය විනිමය අනුපාත ක්‍රමයක අවාසි විදිහට අපිට පැහැදිලි කරන්න පුළුවන්. ඒ වගේම ස්ථාවර විනිමය අනුපාත ක්‍රමයක අවාසි නම්ම්‍ය විනිමය අනුපාත ක්‍රමයක වාසි බවට පැහැදිලි කරන්න පුළුවන්. නම්ම්‍ය විනිමය අනුපාත ක්‍රමයක වාසි අවාසි පැහැදිලි කළොත් එහෙම
නම්ම විනිමය අනුපාත ක්‍රමයක නිරන්තරයෙන් විනිමය අනුපාතය විනිමය වෙළඳපොළ ඉල්ලුම් සැපයුම් වලට දැඩි ලෙස සංවේදී නිසා ඊට අනුකූලව නිරන්තරයෙන් හැඩගැහෙන නිසා ඒක ස්ථාවරව පවත්වාගෙන යාම සඳහා කිසියම් සංචිතයක් එකතු කරමින් අධික වෙහෙසක් කවුරුවත් මූල්‍ය අධිකාරී විසින් නොදරන නිසා නිරන්තරයෙන් විදේශ විනිමය වෙළඳපොලේ දෙරටේ විදේශ විනිමය අනුපාතය විනිමය ඉල්ලුම් සැපයුම් බලවේග මත ඊටාම සාධාරණ ආකාරයකට දෝලණය වන නිසා ස්ථාවර අනුපාත ක්‍රමයක තිබුණු අවාසි රැසක් විනිමය නම්ම විනිමය අනුපාත ක්‍රමයක් යටතේ මග හැරෙනවා. මේ අවාසි අපිට මෙහෙම පෙළ ගස්වන්න පුළුවන්. එකක් තමයි විනිමය අනුපාතයේ අධිතක්සේරු වීම හෝ උණුතක්සේරු වීම වෙන්නේ නැහැ සරලව. ඊළඟ වාසියක් තමයි වඩාත් කාර්යක්ෂම ආකාරයට මම කිව්වේ විනිමය වෙළඳපොලේ තිබෙන ඉල්ලුම් සැපයුම් ප්‍රමාණය මත කාර්යක්ෂම සාධාරණ විදිහට විනිමය අනුපාතය තීරණය වෙනවා. ඒක සාධාරණ. ඒ නිසා ලෝකයේ තියෙන සම්පත් වඩා සාධාරණ ලෙස බෙදී යාම සඳහා විනිමය වෙළඳපොළ හැඩ ගැහිලා තියෙනවා නම් විනිමය අනුපාත ක්‍රමයක් යටතේ. ඒකත් එක වාසියක්. ඒ වගේම තමයි නම් විනිමය අනුපාත ක්‍රමය මගින් බාහිර සමතුලිතතාවය නිරන්තරයෙන් ගොඩ නැගෙන නිසා નિરાයාසයෙන් එමන්ත විශේෂ වෙහසක් දරන්න වෙන්නේ නැති නිසා අභ්‍යන්තර සමතුලිතතාවයට වැඩි බර තැබීමක් වැඩි අවධානයක් යොමු කරලා අභ්‍යන්තර සමතුලිතතාව ඇති කර ගැනීම වෙනුවෙන් පාලන අධිකාරීන්ට මූල්‍ය ප්‍රතිපත්ති මෙහෙවන්නන්ට කටයුතු කරන්න හැකියාව ලැබෙනවා. ඒ වගේම තමයි මූල්‍ය ප්‍රතිපත්ති බාහිර සාධක වල බලපෑමෙන් සම්පූර්ණයෙන්ම නිදහස්. ඒකට ඔබට අවබෝධයක් තියෙනවනේ මූල්‍ය ප්‍රතිපත්තිය කියන්නේ මොකක්ද කියලා. මම දැන් මෙතන එක පැහැදිලි කරන්නේ ආර්ථික විද්‍යාව හදාරන ශිෂ්‍යයෙකුට හොඳ අවබෝධයක් තියෙනවනේ රටක මූල්‍ය ප්‍රතිපත්තිය කියන්නේ මොකක්ද කියලා නිර්වචනය කරන්න. ඒක දන්නේ නැත්නම් ඔබ ඒක සඳහා වීඩියෝ කමෙන්ට් දාන්න පුළුවන්. එහෙම ප්‍රශ්න තියෙනවා ඔබ ඉදිරිපත් කරන්න. ඒතර මූල්‍ය ප්‍රතිපත්තිය බාහිර සාධක වලින් පූර්ණ ලෙස නිදහස් කර ගැනීමේ අවස්ථාව හිමි වෙනවා නම් විනිමය අනුපාත ක්‍රමයක් යටතේ. ඊළඟ නම් විනිමය අනුපාත ක්‍රමයක් යටතේ තියෙන වාසියක් තමයි අකර්මණ්‍ය ලෙස විශාල විදේශ විනිමය තොගයක් රටක පවත්වා ගැනීමේ අවශ්‍යතාවයක් නැහැ. දැන් මම මේ කියන්නේම අර කලින් කතා කරපු ස්ථාවර විනිමය අනුපාත ක්‍රමයේ තිබුණ වාසිය. ඒ සියල්ල මග හැරෙනවා නම් විනිමය අනුපාත ක්‍රමයක් යටතේ. ඒ වගේම තමයි ආනයන පාලනය අපනයන පාලනය වැනි ක්‍රමවේද වලට යන්නේ නැතුව විදේශ වෙළඳාමේ වඩා සාධාරණ වාසි ලබා ගැනීමේ අවස්ථාව ගනුදෙනුකරුවන්ට හිමි වෙනවා නම් විනිමය අනුපාත ක්‍රමයක් යටතේ. ඒතකොට නම් විනිමය අනුපාත ක්‍රමයක් යටතේ තියෙන වාසි ওই විදිහට ඔබට එකතු කරගන්න පුළුවන්. ඒ අවාසි පැහැදිලි කරන්න ගියොත් ඔබ බලන්න ස්ථාවර විනිමය අනුපාත ක්‍රමයක් යටතේ තිබුණු වාසි මොනවද කියලා. ඒ වාසි නම් විනිමය අනුපාත ක්‍රමයක් තුලින් මගහැරලා යන්න පුළුවන්. එකක් තමයි නිරන්තරයෙන් විනිමය අනුපාතය වෙනස් වන නිසා රටක ආර්ථික ස්ථායීතාවය කියන එක පිළිබඳව යම් ගැටලු පැනනගන්න පුළුවන්. අනිත් එක තමයි ජාත්‍යන්තර වෙළඳාම ප්‍රවර්ධනයට කිසියම් බලපෑමක් ඇති වෙන්න පුළුවන්. මොකද අවිනිශ්චිතතාවය වැඩි. ආයෝජකයන්ට අවිනිශ්චිත බව වැඩි. දැන් ශ්‍රී ලංකාවේ විනිමය අනුපාතය ඩොලරයට සාපේක්ෂව හැසිරෙන ආකාරය බැලුවොත් එහෙම ආයෝජනය කරන්න කිසියම් අවදානමක් තියෙනවා. මොකද මාසයක් දෙකක් ඇතුළත ඩොලරයට සාපේක්ෂව රුපියලයේ විශාල ලෙස වෙනස් වීමේ අවදානමක් තියෙනවා. එතකොට එවැනි අවස්ථාවකදී දිගු කාලීනව අවුරුදු 10ක් 15ක් අවුරුදු 30ක් 40ක් ඉදිරිය බලලා ඉවරලා ආයෝජන කටයුතු වලට එළඹෙන්න ආයෝජකයන් යම් ගැටලු නැත්නම් අවදානම් ඇති වෙන්න පුළුවන්. නිරන්තරයෙන් වෙනස් වෙන නිසා. ස්ථාවර විනිමය අනුපාත ක්‍රමයක් යටතේ එවැනි අවදානම් නැහැ. ඒ නිසා ඒක නම් විනිමය අනුපාත ක්‍රමයක තියෙන ප්‍රබල අවාසියක්. තවත් අවාසියක් තමයි සමපේක්ෂණ ක්‍රියා. සමපේක්ෂණ ක්‍රියා බහුල වෙන්න පුළුවන්. මොකද නිරන්තරයෙන් විනිමය අනුපාතය වෙනස් වෙන නිසා විනිමය අනුපාතය වෙනස් වුනහම විනිමය වෙළඳපොළට උනත් හැඩගැහෙන්න කිසියම් කාලයක් යනවා. එතකොට විනිමය තැරව්කරුවන් නැත්නම් එහි කටයුතු කරන ගනුදෙනුකරුවන් මෙහි වාසි ලබා ගැනීම සඳහා සමපේක්ෂණයෙන් කටයුතු කරන්න පුළුවන්. ඉදිරියේදී මේ විදිහට විනිමය අනුපාතය තීරණය වෙයි කියලා වර්තමානයේ යනවා විනිමය ඉල්ලුම් ඇති කරන්න පුළුවන්. විනිමය හිඟයන් වෙළඳ ඇති වෙන්න පුළුවන්. අනපේක්ෂිත විදිහට විනිමය අනුපාතය ඉහළ යාමක් වෙන්න ඇති වෙන්න පුළුවන්. මේ විනිමය වෙළඳපොලේ කටයුතු කරන සමපේක්ෂණ චේතනාවෙන් කටයුතු කරන සමපේක්ෂකයෝ නිසා. ඒත් නම් විනිමය අනුපාත ස්ථාවර අනුපාත ක්‍රමයක එහෙම වෙන්නේ නැහැ. ඔබ ඒක පැහැදිලිව අපි කතා කරා. ඒක නිශ්චිතයි.
ඒ නිසා සමපේක්ෂණයට අවස්ථාවක් නැහැ. නමුත් මෙතනදී සමපේක්ෂණ අවස්ථා ඇති වෙලා තියෙනවා. ඒ වගේම තමයි අපි කියනවා සමස්ත ආර්ථික සාර්වාර්ථික විනය පවත්වා ගන්න අමාරු. දැන් ඔබට ශ්‍රී ලංකා ආර්ථිකය දිහා බලපුවම තේරෙනවා. ඒක සාර්වාර්ථික විනය පවත්වා ගන්න අපහසුයි කියලා කියන්නේ විනිමය අනුපාතයේ නිරන්තරයෙන් සිදුවන උච්චාවචනයන් නිසා බොහෝ විට භාණ්ඩ මිල ඉහළ යනවා. අද තියෙන භාණ්ඩවල මිල නෙමෙයි විශේෂයෙන් ආනයනික භාණ්ඩවල ආනයනික භාණ්ඩ මිල සමහරට මාසිකව ඉහළ යන අවස්ථාවන් තියෙනවා. නේ පාරිභෝගිකයෝ විදියට ආනයනික භාණ්ඩ මිලදී ගන්න වෙළඳපොළට ගියපුවාම සමහර විට එක මාසක් ඇතුළතදී විවිධ මිල ගණන් තියෙන්නත් පුළුවන් එකම භාණ්ඩේ. ඉතින් මේ වගේ ඒක විශාල ගැටලුවක් රටකට හේතුව විනිමය අනුපාතයේ තියෙන දෝලනයත් එක්ක තමයි මේක සිදු වෙන්නේ. ඒ නිසා විනිමය අනුපාතයේ වෙන මොන බාහිර සාධකයක් වෙනස් වුනේ නැතත් ආනයන අපනයන ක්‍රියාවලියේදී විනිමය අනුපාතය වෙනස් වෙන්න ගත්තොත් භාණ්ඩ හා සේවාවල මිල ගණන් වෙනස් වෙනවා. සාර්වාර්ථික විනය ස්ථාවර බව පවත්වාගෙන යාම පිළිබඳව ගැටලුවක් ඇති වෙන්න පුළුවන්. ඒ වගේම තමයි අපනයන තරඟකාරීත්වයට යොමු වෙන්නේ. දැන් ස්ථාවර විනය අනුපාත ක්‍රමයක් යටතේ තියෙන ප්‍රබල වාසියක් තමයි අපනයන තරඟකාරීත්වය කියන අපනයනයේදී වාසි ලබා ගන්න භාණ්ඩ විනිමය අනුපාතය වෙනස් වීමෙන් වාසි ලබන්න බෑ. අනිවාර්යයෙන්ම භාණ්ඩ ඉල්ලුම වැඩි කරගන්න ඕනේ, වැඩි අලවියකට යන්න ඕනේ. ඒතර දේශීය නිෂ්පාදකයාට සිදු වෙනවා තමන්ගේ නිෂ්පාදනවල ක්වොලිටි එක වැඩි කරන්න. දේශීය නිෂ්පාදකයා තම නිෂ්පාදනයේ ක්වොලිටි එක වැඩි කරලා විදේශ රටවල් අතර තම දේශීය භාණ්ඩයේ සඳහා කීර්ති නාමයක් ගොඩනගාගෙන ඒ ඔස්සේ තමන්ගේ භාණ්ඩ නිෂ්පාදනය වැඩි කරලා අලෙවි වැඩි කරලා ආදායම් උපයා ගන්න පුළුවන් පෙළඹෙනවා ස්ථාවර විනය අනුපාත ක්‍රමයක් යටතේ. එතන විනිමය අනුපාතය වෙනස් වීමෙන් වාසි ලබා ගැනීම අවස්ථාවක් නැහැ. නමුත් නම් විනිමය අනුපාත ක්‍රමයක් යටතේ අනපේක්ෂිත ලෙස මෙවැනි වාසි ඇති වෙන්න පුළුවන්. විනිමය අනුපාතය වෙනස් වීම නිසා. විශේෂයෙන්ම විනිමය අනුපාතය අප්‍රමාණී වීමේදී මේක ඔබට වචන තේරෙන්නේ නැත්නම් ඉදිරියේදී පැහැදිලි කරන අපි අප්‍රමාණී වීම ප්‍රතිප්‍රමාණී වීම කියන එක වෙනම සංකල්පයක්. එතකොට දේශීය මුදලේ විදේශාගයේ පහළ යාමේ තත්ත්වයක් ඇති වුණොත් ඒක අපනයනයේදී වාසියක්. අපනයනයේදී වාසි සහ එන්නක නම් විනිමය අනුපාත ක්‍රමයක් යටතේ දේශීය මුදලේ විදේශාගයේ පහළ යන ආකාරය දැන් ඔය ඇමරිකන් ඩොලරයට සාපේක්ෂව රුපියල හැසිරෙන්නේ. ඒක එන්නේ රුපියල අවප්‍රමාණ වෙනවා කියලා අපි කියන්නේ මෙවැනි තත්ත්වයක් ඇතිවීම අපනයනකරුවන්ට වාසි. එතකොට අපනයනකරුවා මොකද කරන්නේ? ඒ විනිමය අනුපාතයේ හැසිරීමේ වාසිය ප්‍රබල ලෙස භුක්ති විඳිමින් තමන්ගේ අපනයන කරන භාණ්ඩයේ ක්වොලිටි එකට අවධානය යොමු කරන්නේ නැහැ. මේක රටක් විදියට සමස්තයක් විදියට දිගු කාලීනව බලපානවා. එතකොට උදාහරණයක් ලංකාවේ තේ නිෂ්පාදනයේ ක්වොලිටිය වැඩි වෙන තරමට තමයි දිගු කාලීනව තේ අපනයනය සඳහා ඉඩකඩ ලැබෙන්නේ. නමුත් తాවකාලිකව විනිමය අනුපාතයේ හැසිරීමේ වාසි ලබා ගැනීම සඳහා අපි සුදුසු ක්වොලිටි නැති තේ සුදුසු නොවන තේ අපනයනය කරොත් එහෙම ඒක දිගු කාලීනව බලපාන්න පුළුවන්. නිසා අපනයන තරඟකාරීත්වයට මේක ප්‍රබල බලපෑමක් වෙනවා නම් විනිමය අනුපාත ක්‍රමයක. ඒ නිසා නම් විනිමය අනුපාත ක්‍රමයේ ප්‍රබල අවාසියක් ඒක අපනයන තරඟකාරීත්වයේ බිඳ වැටීම කියන එක. නිසා මෙන්න මේ කියන කාරණා මම නැවතත් පෙළ ගැස්සුවොත් අවාසි මොනවද කියලා නම් විනිමය අනුපාත ක්‍රමයක ඔබට තිරිය දිස් වෙනවා ඇති මේවා. එන සේවා පිළිවෙලට ලියා ගන්න. එකක් තමයි විනිමය අනුපාතය නිරන්තරයෙන් උත්පහත් වීම නිසා අපනයන විදේශ වෙළඳාමට මේක දැඩි ප්‍රවර්ධනයට මේක බලපෑමක් ඇති වෙන්න පුළුවන්. විශේෂයෙන්ම ආයෝජකයන්ට අවාසහගත විදිහට මේක බලපන ආයෝජන දුර්වල වෙන්න පුළුවන්. ඒ වගේම තමයි නම් විනිමය අනුපාතය විදේශ සමපේක්ෂණ ක්‍රියා බහුල කරන්න පුළුවන් නම් විනිමය අනුපාත ක්‍රමය. ඒතර තව අවාසියක් තමයි නිරන්තරයෙන් විදේශ විනිමය අනුපාතය වෙනස් වෙන නිසා සාර්වාර්ථික විනය සමස්තාර්ථික විනය ආරක්ෂා කර ගැනීමට අපහසුයි. ඒ වගේම තමයි අපනයන තරංකාරීත්වය ආරක්ෂා කර ගැනීමට අපහසුයි. ඔන්න ඔය කියන අවාසිය ඇති වෙන්න පුළුවන්. එතකොට අද දවසේ අපි සාකච්ඡා කළේ මේ වීඩියෝවෙන් ස්ථාවර විනය අනුපාත ක්‍රමයක් සහ නම් විනය අනුපාත ක්‍රමයක් සංසන්දනය කිරීමක්. ඒ වගේම මෙහි වාසි අවාසි. මේ වාසි අවාසි පිළිබඳව ඔබට විග්‍රහයකට එන්න පුළුවන් වෙන්නට ඕනේ. මේ සියල්ලම කැටි කරලා එක ප්‍රශ්නයක් අහුවොත් පුතේ මෙන්න මේ විදිහට. ලෝකයේ බොහෝ රටවල් ස්ථාවර විනිමය අනුපාත ක්‍රමය අතහැර නැත්නම් මෙහෙම කියමුකෝ. ලෝකයේ බොහෝ රටවල් නම් විනිමය අනුපාත ක්‍රමයකට යොමු වෙමින් තිබෙන්නේ ඇයි? නැත්නම් ලෝකයේ බොහෝ රටවල් නැත්නම් ලෝකයේ රටවල් බහුල වශයෙන් නම් විනිමය අනුපාත ක්‍රමයකට නැඹුරු වෙමින් සිටින්නේ මන්ද?
මෙවැනි ප්‍රශ්නයක් ඔබෙන් ඇහුවොත් මේ ප්‍රශ්නේ ඇතුලේ තියෙනවා අපි කතා කරන විනිමය අනුපාතික අවස්ථා සියල්ලම. අපි කතා කරන විනිමය අනුපාතික ක්‍රම පිළිබඳ විනිමය අනුපාත වල වාසියව විනිමය අනුපාතික ක්‍රම වල වාසිය වාසි පිළිබඳ හොඳ අවබෝධයක් තියෙන්න ඕනේ මේ ප්‍රශ්නෙට උත්තරය සපයන්න. එතකොට අපිට ලියන්න වෙනවා ස්ථාවර විනිමය අනුපාතික ක්‍රමය. මෙන්න මේ දුර්වලතා තියෙන නම් විනිමය අනුපාතික ක්‍රමය මෙන්න මේ වගේ ප්‍රබල වාසි තියෙන. මේ නිසා ලෝකයේ බොහෝ රටවල් නම් විනිමය අනුපාතික ක්‍රමයකට යොමු වෙමින් තිබෙනවා කියන එක ඔබට පැහැදිලි කරන්න පුළුවන් වෙන්නට ඕනේ. ඒ වගේම මෙතන පැහැදිලි කරන්න ඕනේ පුතේ තව විනිමය අනුපාතික ක්‍රමයක් ගැන අපි කතා කරනවා. ඒ තමයි පාලිත නම්මේ විනිමය අනුපාත ක්‍රමය. ඒක පාලිත නම්මේ විනිමය අනුපාත ක්‍රමය කියලා කියන්නේ නම්මේ විනිමය අනුපාත ක්‍රමයේ ස්ථාවර විනිමය අනුපාත ක්‍රමයේ කිසියම් සංකලනයක් එකතුවක්. කිසියම් නිශ්චිත පරාසයක විනිමය අනුපාතය අර නම්මේ විනිමය අනුපාත ක්‍රමයක වගේ දෝලණය වෙන්න ඉඩ හැරලා ඒ පරාසය ස්ථාවරව තබා ගැනීම සඳහා මූල්‍ය අධිකාරීන් කටයුතු කරනවා. නමුත් පාලිත නම්මේ විනිමය අනුපාත ක්‍රමයක උනත් අර පරාසය ස්ථාවරව තබා ගැනීම සඳහා මූල්‍ය අධිකාරීන්ට කිසියම් කැපකිරීමක් කරන්න වෙනවා විනිමය සංචිතවල. එබැවින් ස්ථාවර විනිමය අනුපාත ක්‍රමයේ තරම්ම නැතත් පාලිත නම්මේ විනිමය අනුපාත ක්‍රමයකත් බාහිර සමතුලිතතාවය කෙරෙහි වැඩි අවධානයක් යොමු කරමින් කටයුතු කරන්නට වැඩි වෙහෙසක් දරන්න රටකට සිදු වෙනවා. ඒ නිසා වඩා ලෝකේ බොහෝ රටවල් නම්මේ විනිමය අනුපාත ක්‍රමයකට යොමු වෙමින් තිබෙනවා කියන එක තමයි අපිට අවසාන වශයෙන් පැහැදිලි කරන්නට පුළුවන් වෙන්නේ. ඊළඟ වීඩියෝවෙන් අපි කතා කරනවා මූර්ත විනිමය අනුපාතිකය, මූර්ත සඵල විනිමය අනුපාතිකය, නම්මේ විනිමය අනුපාතිකය සහ නාමික සඵල විනිමය අනුපාතය කියන සංකල්ප මොනවද කියන එක.